IT Zone YouTube channel එකෙන් අපි දරුවන්ට නොමිලේ ලබා දෙන ICT O level revision 2020-2021 පාඩම් මාලාව යටතේ අද අපි ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ දෙවෙනි පාඩම. ඔයාලට මතක ඇති අපි පළවෙනි වීඩියෝ එකේ 2019 past paper questions වගේම programming lessons කිහිපයක් ගැන කතා කළා. ඒ වගේම අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ programming module එකටම අදාළ තවත් past paper question කිහිපයක් වගේම අත්‍යවශ්‍ය පාඩම් කිහිපයක් පමණයි. මේ question එක අපි ගත්තේ 2019 ICT O level paper එකේ paper 2 එකේ question number 7 එක. මෙතනදී අහලා තියෙන්නේ arrays ගැන. පළවෙනි question එකෙන් arrays ගැන අහලා තිනවා, ඊට පස්සේ අහලා තියෙනවා repetitions ගැන, ඒ වගේම flow charts, ඒ වගේම integer value කියලා තියෙනවා. ඒ කියන්නේ variables යටතේ. අපි මේ question එක කරන්න කලින් අපි පොඩ්ඩක් මේ අත්‍යවශ්‍ය පාඩම් ටික මතක් කරගන්න. අද මම මුලින්ම කතා කරන්නේ identifiers ගැන. මේ identifiers ගැන ඔයාලට note එක refer කරන්න පුළුවන් grade 11 book එකේ chapter 1 එකේ Haskell programming යටතේ තියෙනවා. Identifier. An identifier is a term used to represent a variable. Identifier කියන්නේ variable කියන එක. මෙතනදී ඔයාලා variable දැනටමත් ඉගෙනගෙන ඇති. variable එකක් කියන්නේ ඇත්තටම memory location එකක්. අපි programming කරද්දී අපිට data store කරන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා location එකක් හදාගන්න. ඒකට අපි variable එකක් කියලා කියනවා. variable එකක් declare කරන example එක තමයි ඔයාලට පෙන්නලා තියෙන්නේ මෙතන. මෙතන තියෙනවා var, year, symbol එක තියෙනවා colon, integer කියලා data type එක තියෙනවා, semicolon symbol එක තියෙනවා. මෙතනදී මම ඔයාලට highlight කරන්නේ ඇත්තටම මේ year කියන එක. මෙතන variable එක year, identifier කියන එක year. reserved word කියන එක programming අපිට දෙන ඒ language එකකින් දෙන words වගේ. මෙතන මේ reserved words අපිට ඕන විදිහට use කරන්න බෑ. ඒ programming එකකින් එන rules වගේක් තියෙනවා. මේ ගැන ඔයාලට refer කරන්න පුළුවන් ඔයාලගේ textbook එකේ Haskell programming යටතේ තියෙනවා reserved words කියලා. ඊට පස්සේ අපි බලනවා මේ year කියන එක variable identifier එක. මේක year එක input කරන්න අපි හදාගන්න location එක තමයි මේ variable name එක අපි අරන් තියන්නේ. variable name එකක් අපි හදනකොට අනිවාර්යයෙන්ම reserved word එක තියෙන්න ඕනේ. year එක තියෙන්න ඕනේ. මේ symbols use කරන්න ඕනේ මේ විදිහට. මේ ගැන අපි ඉස්සරහට slides වලදී කතා කරනවා. variable. A variable is an identifier which changes the values given it when the program is being executed. එතන මේකේදී program එකේදී වැඩ කරද්දී අපි මේ use කරන variable එකේ value එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන year කියලා දැම්මට අපි YER කියන එක නෙවෙයි අපි variable එකේ දාන value එක 2020, 2019, 2018, 17 මේ වගේ අපිට year එක වෙනස් වෙන්න පුළුවන්. ඒතර මෙතන එකම data type එක හැබැයි use කරන්නේ. හරි year එක දාන්නේ numbers වලින් නම් අපි ඒක letters වලින් input කරන්නේ නැහැ. අපි දැන් බලමු variable එක declare කරන්නේ කොහොමද කියලා. Haskell program එකේ variable එක declare කරන examples වගේ තමයි මෙතන අපි අරගෙන තියෙන්නේ. මෙතන පළවෙනි එකේ තියෙනවා var n1 n2 large integer. integer කියන්නේ data type එක. මේ තියෙන අපේ variable names, මේ තියෙන reserved word එක. මෙතෙන්දී අපි create කරන්නේ variable n1 n2 large කියලා variables තුනක්. මෙතෙන්දී store කරන්නේ numbers නිසා අපි integer කියන data type එක use කරලා තියෙනවා. ඊළඟට count කියලා variable එකක් හදලා තියෙනවා. එතනදී අපි data type එක integer කියන එක use කරනවා. var කියන reserved word එක තියෙනවා. මෙතන count එකට අපි store කරන්නේ numbers වලින් නිසා අපි integer කියන එක use කරනවා. ඊට පස්සේ තියෙනවා var num integer කියන එක. මෙතන num කියන එක තමයි අපේ variable name එක වෙන්නේ. මෙතෙන්දී integer අරන් තියෙන මේ numbers වලට අනිවාර්යෙන් අපි මේකේ numbers තමයි store කරන්නේ. ඒ වගේ මෙතන තියෙනවා මෙතන data type එකේ char කියලා තියෙන්නේ.
මෙතන CHO කියන වර්ඩ් එක කරන් තියෙනවා. මෙතන choice කියනවා වගේ ප්‍රෝග්‍රෑම් එකකදී ඒ වගේ දෙයකට මේ variable එක use කරන්න නැති. ඒ වගේ වෙලාවක කියන්නේ එක letter එකක් වගේ අපි input කරනවා නම් අපි ගොඩක් වෙලාවට character කියන නැත්නම් char කියන data type එක use කරනවා. ඒ වගේ මෙතන marks කියන එකට integer use කරන එක ඔයාලා දන්නවා. grade char. මෙතන grade එක අපි ගත්තොත් A B C S ඔය වගේ grades නම් අපි one letter use කරන නිසා grade එකට අපි char කියන data type එක කරන් තියෙනවා. ඒ වගේ මෙතන වලට පේනවා ඇති මේ cho ඒතර grade කියන එක ඉස්සරහා වා කියන reserve word එක නැහැ. ඇත්තටම මේක මේ එක program එකක් අපි ලියනකොට එතනදී start වා කියලා start කරාම ඊට පස්සේ අපිට පුළුවන් line by line declare කරගෙන යන්න. මෙතනදී තියෙනවා number 1 number 2 total මේ සේරම එකට අරගෙන තියෙන්නේ මේවා separate ලා තියෙන commas වලින් එකට අරගෙන තියෙන මේ සේරම numbers store කරන locations නිසා variables. ඒ හින්දා අපි declare කරනවා එක integer value data type එකක් විදිහට. එතෙන්දී average අපිට real කියලා අරන් තියෙන්නේ decimal places තියෙනවා නම් අපි මොකක් වෙලාවට real කියලා ගන්නේ average එක මොකක් වෙලාවට බෙදලා එන answer එකක්. ඒ හින්දා අපි real ඊළඟට අපි බලමු මේ variable එක declare කරද්දී මොනවාද අපිට use කරන්න සිදුවෙන rules කියලා. පළවෙනි එක කියනවා reserved words cannot be used as an identifier name. මේ Pascal වල තියෙන reserved words ගැන අපි කිව්වා. මම කිව්වා මේ reserved word කියන කොලා refer කර ගන්න පුළුවන් chapter 1 එක grade 11 එකේ Pascal programming යටතේ. reserved words ගොඩක් තියෙනවා එතනදී. පොඩ්ඩක් ඒක ඔයාලා refer කරන්න. මෙතෙන් දැනට example එකක් දෙලා තියෙනවා begin end කියලා. තව එකක් ඔයාලා දන්නවා වා කියන එක මේ වෙනුවට ඉගෙන ගත්තා. මේ දේවල් අපිට කොයිම වෙලාවකත් variable name නැත්නම් identifier name එකක් විදිහට use කරන්න බෑ. Next rule. Should start with an English letter. හැම variable name එකක්ම start කරන්න ඕනේ English letter එකකින්. After the first letter of the identifier, letters A to Z capital letters or numbers 0 to 9 and underscore can be used. දැන් ගොඩක් වෙලාවට අපිට සමහර ප්‍රෝග්‍රෑම් වලදී තියෙනවා student name student number මේ වගේ අපිට අවස්ථාවන් තියෙනවා variable declare කරන්න. ඒ වගේ වෙලාවට අපිට use කරන්න පුළුවන් මේ words දෙක join කරන්න මේ underscore කියන symbol එක. වෙන symbols use කරන්න බෑ අපිට. underscore වලින් විතරයි පුළුවන්. ඒ වගේම use කරන්න පුළුවන් අපිට variable name වලට capital A to Z letters, simple A to Z letters and 0 to 9 කියන numbers. ඊට පස්සේ rule එකේ තියෙනවා not case sensitive. මෙතන ඇත්තටම කියන්නේ art කියලා මේ තුන් විදිහටම දීලා තිබුණාට මෙයා මේක identify කරගන්නේ same meaning, same location විදිහට. art කියන word එක තමයි මේ identify කරගන්නේ variable එක විදිහට. එතනදී case sensitive වලින් බලපෑමක් වෙන්නේ නැහැ. Next, should not be any space between words. කොයි වෙලාවකවත් අපි variable name එකකට නැත්නම් අපි identifier එකකට space තියන්න බෑ words දෙකක් මැද්දේ. අනිවාර්යෙන් symbol එක use කරන්න underscore කියන එක නැත්නම් අපි space නොතිය අපිට පුළුවන් variable එක හදාගන්න. Next one, should not be included in an identifier. identifier එකට නැත්නම් variable එකට කොයි වෙලාවකත් මෙන්න මේ පෙන්නලා තියෙන symbol කිසිම දෙයක් use කරන්න අපිට බෑ. අපිට use කරන්න පුළුවන් මේ underscore කියන එක විතරයි. ඊට පස්සේ කියනවා use of meaningful terms for identifiers can make program easily understood. Example of valid identifiers sum, total, numbers, number 1, first name, last name. මේ විදිහට examples දෙලා අතන මෙතන කියන්නේ අපේ program එකේ අපි store කරන්න අපේ value එකට ගැලපෙන name එකක් අපේ variable එක විදිහට යොදා ගන්න කියලා. student number එක නම් අපි මොකක් කරලා student number, admission number එක නම් අපි admin number. ඒ විදිහට student name එක නම් name නැත්තම් name. employee name නම් employee name. ඒ විදිහට අපිට වඩා සුදුසු name declare කරනකොට variable declare කරනකොට අපිට program එක පහසුවෙන් ලියන්න පුළුවන්. ඊළඟට අපි බලමු Pascal වල data types මොනවාද කියලා. When a program is executed, the input and output should be stored in the computer memory. ඒක ඔයාලා දන්නවා.
ඒකට තමයි variable එකක් කියලා කියන්නේ. The space needed for each is defined according to the data type. හැබැයි මේ space එක හදන්න ඕන location එක හදන්න ඕන අපි data type එක අනුව. ඒ කියන්නේ input කරන්නේ number එකක් නම් ඒකට ගැලපෙන data type එක. input කරන්නේ character එකක් නම් අපි ඒකට ගැලපෙන data type එක. අපි බලමු මොනවද කියලා. data type තුන integer කියලා. integer කියන data type එකට කියනවා plus or minus all numbers. plus or minus all numbers අපිට use කරන්න පුළුවන්. For example එකක් තියෙනවා 0 45 මේ විදිහට use කරන්න පුළුවන් -12 ඒ විදිහට. ඊළඟ real කියන්නේ plus or minus decimal numbers. එතන decimal numbers අපි use කරන්න තියෙනවා. decimal numbers නම් store කරන්නේ අපි ගන්න real කියන එක. next boolean. boolean කියන්නේ අපි මොකක්ද logical value එකක් තියෙනවා. true or false, yes or no ඒ වගේ. char any character of the keyboard. keyboard එකේ character එකක් නම් එක character එකක් නම් අපි one characters නම් අපි ගොඩක් වෙලාවට char කියන එක use කරනවා. ඒ වගේම string කියන්නේ any sequence of character set එකක් නම් ICT programming Sri Lanka මේ වගේ example දීලා තියෙනවා. එහෙමනම් අපි use කරනවා string කියන එක. ඊට තවත් ඔයාලට example වගේ අදලා තියෙනවා. මෙතන ගත්තොත් අපි මේ table එකේ ගත්තොත් මෙතන store වෙලා තියෙන්නේ ඇත්තටම sequence of characters කියන එක. එතනදී අපි string කියන එක අරන් තිනවා. මෙතන store වෙලා තියෙන්නේ අතර decimal numbers. එතනදී float or real කියන එක ගන්න පුළුවන්. මෙතන store වෙලා තියෙන numbers. එතන අපි integer කියලා ගන්න පුළුවන්. මෙතන store වෙලා තියෙන්නේ boolean type එක. ඒ කියන්නේ true false කියන logic type එක තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම තමයි declare කරලා තියෙන example එක අපි අරගෙන තිනවා. reserved var කිය මෙතන තමයි data type එක වලට මතක හැටියට කතා කරා. මෙතන year කියන එකට අපිට අරන් තිනවා data type එක integer කියන එක. මේ විදිහට තමයි declare කරනකොට data type එක හැම තිස්සෙම මේ colon එකට පිටිපස්සේ දාන්නේ. ඒ වගේම තමයි data type එක අවසන් වෙන්නේ මේ semicolon කියන symbol එකකින්. අපි බලමු example එක. මේක Pascal programming example එකක්. මේක ගත්ත textbook එකේ. මට මෙතනදී ඔයාලට ඕන කරලා තියෙන්නේ මේ variable declare කරන විදිහ පෙන්වන්න. program එකේ name එක අපි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි variable declare කරන්නේ. programs වල initial stage එකේ තමයි variable declare කරන්නේ අපි. මෙතෙන්දී var කියන reserved එක අරන් තිනවා. number 1 number 2 total කියන එක integer type එකක් විදිහට data type එකක් විදිහට declare කරලා තියෙනවා. average කියන එක real data type එකක් විදිහට declare කරලා තියෙනවා. ඒත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට variables declare කරන්න අපේ program එකේ. මේ දේවල් ගැන මම අනිත් මේ right len right මේ methods ගැන කතා කරමු අපේ question එකට අවශ්‍ය වෙන විදිහට. මොකද මේක revision program එකක් නිසා අපිට උඟක් දේවල් කෙටියෙන් මේ වීඩියෝ එක කරන්න සිද්ධ වෙනවා. selection ගැන අපි කතා කරා වලට මතක ඇති වීඩියෝ 1 එකේ control structure ගැන. මේ වීඩියෝ එකේදී අපිට කතා කරන්න මතක් කරගන්න වෙනවා selection ගැන. මොකද අපේ question එකට මේක අදාළ වෙන නිසා. මෙතනදී තියෙනවා if statement දෙකක් ගැන. පළවෙනි එක තමයි if then end if. මේක ඔයාලා කරලා තියෙනවා. මෙතන example එකක් දීලා තියෙනවා. මෙතන use කරලා තියෙන එක if එකයි condition එකයි choices දෙකක් තමයි yes no කියලා. ඒක පෙන්නලා තියෙනවා මෙතන if condition එක use වෙලා තියෙන pseudo code එකේ. ඒ වගේම Pascal code එකේ පෙන්නලා තියෙනවා. අපි බලමු ඊළඟ if එක මොකක්ද කියලා. ඊට කලින් අපි බලමු තවත් තියෙන අපිට මේ දේවල් ටික ඉගෙන ගන්න ඕන. අනිවාර්යයෙන්ම program මේ flow chart pseudo codes වගේ ලියද්දී ඔයා දැනටමත් දන්නේ ඇති familiar ඇති මේවට මේ use කරන symbols calculations වලදී equal to මේකට අපි කියනවා greater than මේකට අපි කියනවා less than මේක not equal to මේක use කරන less than or equal to greater than or equal මෙන්න මේ symbols මතක තියාගන්න අපිට විශේෂයෙන්ම condition වලදී. එහෙනම් අපි ඊළඟ if statement එක මොකක්ද කියලා බලමු. මේ if statement එකේදී if then else end. මෙතන තියෙනවා else part එක. බලන්න දැන් මෙතනදී condition එකේදී statement දෙකකට යනවා. statement no කියන එකේ න එක statement එකක් yes නම් තව statement එකක්. ඒතර else part එකේ statement එකකට යනවා මේ condition එකේදී. මෙතන තියෙන pseudo code එක පෙන්නලා තියෙනවා if condition එක තියෙනවා then statement 1 else statement end. ඒ වගේම තමයි මෙතන example එකක් පෙන්නලා තියෙනවා
read n1 n2 if condition එක මොකද කරන්නේ large number එක බලලා අතන මෙතන symbol එක use කරලා තුන greater than කියන එක ඊට පස්සේ large එකට n equal වෙනවා එහෙම නැත්නම් මොකද වෙන්නේ large එකට assign වෙනවා n එහෙම නැත්නම් කියන අනිවාර්යෙන් small number එක n is this way large so විදිහට ඒතර if then else ඒ කියන්නේ මෙතනදී statement දෙකක if condition එක ගැන තමයි කතා කරන්නේ ඊළඟට අපි බලමු ඊළඟ if conditions මොනවාද කියන එක. ඊළඟට අපි කතා කරන්නේ nested if. Nested if මේක ඔයාලට අලුත් දෙයක්. Use of nested if when there are multiple conditions for a single variable. එක variable එකකට condition කීපයක් තියෙනවා නම් අපිට පුළුවන් මේ nested if කියන statement එක use කරන්න. දැන් බලන්න මේ වගේ example එක finding the grade when the marks scored by a student for a subject is given as input. මෙතනදී grade එක බලන්න marks වලින් අපිට grades types 4ක් හොයන්න වෙනවා. හැබැයි අපි input කරන්නේ marks. total marks හරි average හරි marks වලින් තමයි මේක බලන්නේ. එතන මෙතන flow chart එක start කරා get marks m කියලා variable එකක් declare කරනවා. ඒකට මොකද කරන්නේ? අර marks එකෙන් input වෙනවා. ඊට පස්සේ පළවෙනි condition එක බලනවා 75 equal or greater than 75. ඒ කියන්නේ 75ට වැඩි නම් marks. yes නම් මොකද වෙන්නේ? result එක දාගන්නේ A කියලා. result එකට assign කරගන්නේ A කියලා. එහෙම නැත්නම් තව condition එකක් තියෙනවා. ඊළඟ condition එකකින් කියනවා is m greater than or equal 65. බලන්න 65 වලට වැඩිද කියලා. yes එහෙමනම් වැඩි නම් දාගන්න result එක B කියලා. එහෙම නැත්නම් තව condition එකක් තියෙනවා. m greater than or equal 50 බලන්න 50ට වැඩිද කියලා. 50ට වැඩි නම් result එක දාගන්න C කියලා. එහෙමත් නැත්නම් 35ට වැඩිද බලන්න. 35ට වැඩි නම් result එක දාගන්න S කියලා. මේ හතරටම ආйти නැත්නම් අපි input කරන marks මොකද වෙන්නේ? ආйти නෑ කියන්නේ no කියන පැත්තේ මොකද result එක දාගන්න F කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක joint වෙනවා link වෙනවා මේ හතරින් එන output එකට. ඊට පස්සේ output result මේ පැත්තෙන් ආවොත් output වෙනවා A කියලා. මේ පැත්තෙන් ආවොත් output වෙනවා B කියලා. මෙතනින් ආවොත් output වෙනවා C කියලා. මේ පැත්තෙන් S මේ පැත්තෙන් output වෙනවා F කියලා. ඒතකොට අපි result එක සේරම අරන් තිනවා එකම variable name එක. මේ තියෙන අපි කතා කරපු flow chart එකේ pseudocode එක. බලන්න අපේ standard keywords use කරලා තියෙන English word begin end මේ capital පුළුවන් simple පුළුවන්. ඊට input කරලා තියෙන marks M කියලා. marks greater than or then grade equal A else if m greater than or equal 65 then grade equal B else if m greater than or equal 50 then grade assigned to C else if m greater than or equal 35 then grade assigned to S else grade F ඒ විදිහට. දැන් බලන්න end if මේ end if close කරන්න හරියට. අපි බලමු කරන්න මේ end if එකට මේ end if එක close වෙනවා. මේ හරියට මේ විතර close වෙනවා. නැත්නම් program එක අපිට වරදිනවා. ඔය විදිහට හරියට මේ end if එක මේ විතර close තියෙන්න ඕනේ. if condition හතරක් නම් end if හතරක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි value එක display වෙන්නේ. conditions වලින් පස්සේ තමයි value එක display වෙන්නේ. ඊට පස්සේ program එක end වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ repetition ගැන. ඔයාලගේ syllabus එක අනුව ඔයාලට for to structure එක, for to loop, while to loop, repeat until structure මේ දේවල් කවර් කරන්න තියෙනවා. දැන්ට මත ඔයාලා ඉගෙනගෙන ඇති. ඒත් මේ question එකට අදාළව අපි අද කතා කරන්නේ while to loop එක ගැන. අපි බලමු මේ while to loop එකට දීලා තියෙන definitions ගැන. Conditions are checked at the beginning of the loop. condition එක check කරන්නේ program එකේ statement එකට කලින්. දැන් මෙතන flow chart එකක් පෙන්නලා තිනවා. මේ flow chart එකේ මෙතන condition එක තියෙන්නේ. මේ symbol එක use කරන්නේ conditions වලට ඔයාලා කියලා දාන්න. true false.
එතන මෙතන තමයි ස්ටේට්මන්ට් එක. එතන හැමතිස්සෙම ස්ටේට්මන්ට් එකට කලින් නැත්නම් ඇක්ටිවේට් කලින් තමයි කන්ඩිෂන් එක අපි යූස් කරන්නේ. ඊට පස්සේ කියනවා statements inside the loop are executed. A loop that runs forever only if the condition is true. මේ condition එක true වෙලා තියෙන තාක්කල් මොකද වෙන්නේ? මේ action එක repeat වෙනවා. මේ condition එක true වෙනකම් මේ action එක repeat වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම condition එකේ marks greater than 50 කියලා නම් උතර greater than නම් මේ action එක grade pass කියන එක repeat වෙනවා. ඒ විදිහට. ඊළඟට කියනවා the statement inside the loop never executed if the condition is false. මේ condition එක කොයිම වෙලාවක හරි false වෙනවා නම් කිසිම වෙලාවක මේ statement එකක් execute වෙන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. එහෙමනම් වෙන්නේ stop වෙන එක. ඊළඟ step එකට යන එක. එතනදී statement එකක් active වෙන්නේ නැහැ. Statement inside the loop never executed if the condition is false. The condition becomes false at the end of the repetition. මෙතනදී repetition එක end වෙන්නේ මේ condition එක false වෙන වෙලාවට. ඔන්න ඔය definitions ටික තමයි අපිට while loop එකේ කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි while loop එකේ examples වගේක් අරගෙන බලමු. පළවෙනි example එක x equal 1. මෙතනදී කියන්නේ x කියන එකේ 1 කියන value එක assign වෙලා තියෙනවා කියන එක. ඊට පස්සේ මෙතන පටන් ගන්න තියෙනවා while loop එක. while x less than or equal 5. condition එක තියෙනවා. ඒතර statement එක තියෙනවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? x equal x plus 1 print x in while. අපි බලමු මේකේ output එක කොහොමද එන්නේ කියලා. මෙතනදී output එක විතර වෙන්නේ මේ විදිහට. බලන්න දැන් අපි මේක අරගෙන බලමු. x equal 1 x වලට 1 කියලා දැම්මා. හරි? assign කරගත්තා. ඒතර x බලනවා අපි less than or equal 5. ඒතර condition එක මෙතන true වෙලා තියෙනවා. අපි rules මතකනේ condition එක true වෙනකන් statement repeat වෙනවා. condition එක false වෙන වෙලාවට end while එක finish වෙනවා. මේක මතක තියාගන්න ඕනේ හැමතිස්සෙම. එතකොට 1x1 නම් මේක true. true කියන්නේ x වලට මොකද කරන්න ඕන? එකක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ x වල value එක දැනට 1 plus 1 කියන්නේ x equal 2 කියන එක. print x. එතකොට දැන් print වුණා x එක. ඊට පස්සේ නතර වෙනවද නෑ? end while කියන්නේ ආයෙත් while condition එක දැන් repeat බලනවා. ආයෙ condition එකට යනවා. condition එකට ගිහිල්ලා බලනවා. දැන් කීයද x වල value එක 2. ඊට පස්සේ මොකද වෙන්නේ? එකක් එකතු වෙනවා 3 වෙනවා print 3 print 4 print 5. ඒතර 5 print වුණාට පස්සේ මෙතන check කරද්දි මේ condition එක මෙතනදී මොකද වෙන්නේ? මෙතනින් එහාට යන්න බෑ අපිට. මෙතන කියනවා x less than or equal 5. මෙතන condition එක false වෙනවා එතනදී. condition එක false වෙනවා කියන්නේ අපේ repetition එක end වෙනවා. ඒතර අපිට ගන්න පුළුවන් 2 3 4 5 කියන value එක output කරගන්න පුළුවන්. next example එක ගන්නවා නම් මෙතන ඒ විදිහමයි a වලට assign කරලා තිනවා. ඒ කියන්නේ variable එක declare කරලා තිනවා a 0 value එක 0 while a less than or equal 10. මෙතනදී වෙන්නේ මොකද? increment වෙන්නේ දෙකෙන් දෙක. අපි එකතු කරන්නේ දෙක. ඒතර දෙකින් දෙක තමයි වැඩි වෙන්නේ. ඒතර print a කියන්නේ දැනට a වල value එක 0 නම් මෙතන condition එක true වුණා නම් මෙතන දෙකක් එකතු වෙලා තිනවා print වෙනවා 2 කියලා. එතනදී බලමු අපි output එක 2 කියලා. ඊට පස්සේ මෙතන දැන් ඊට පස්සේ තියෙන value එක a වල 2 කියන එක. ඊට පස්සේ while a less than equal to තාමත් true. ඊට පස්සේ තව දෙකක් එකතු වෙනවා කියන්නේ 4 print 4. next print 6 8 ඔය වගේ 10 print වුණාට පස්සේ condition එක false වෙනවා. ඊට පස්සේ අපේ repetition එක end වෙනවා. next example 3 x equal 1 while x less than 5. condition එක true. මොකද මෙතන කියන්නේ? print hello worlds. මම ඔයාලට කියලා තියෙන මීට කලින් double quotation ඇතුලේ type කරන ලියන දෙයක් ඒ විදිහටම program එකේ output එක විදිහට පෙන්නනවා. ඒකට අපි double quotation use කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? එකට මෙතනදී 1 කියන එක එකතු වෙනවා. ඊට ආයෙත් අපි බලනවා 5. ඒ විදිහට අපි output එක බලමු මේකේ. ඒ විදිහට මෙතනදී hello worlds කියලා හතර ගමුණා print වෙනවා. ඇයි පස්වෙනි එක print වෙන්නේ නැත්තේ? මෙතනදී x plus 1 කියන්නේ අන්තිම අවස්ථාවේ
5 කියලා වෙනවා. මෙතන ඒතර false වෙනවා. false වෙනකොට මේක print වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම කියන්නේ condition එක false වෙනවා නම් මේ ඇතුළේ තියෙන statement කවදාවත් වෙන්නේ නැහැ. එහෙමනම් condition එක end වෙනවා. අපි example කීපයක් ගැන කතා කරා. මම හිතන්නේ ඔයාලට while condition එක ප්‍රශ්න නැතුව මෙතනින් එහාට use කරන්න පුළුවන් වේවි. Arrays. An array is used to save data items of the same type in memory using a single variable identifier name. මේ array එකක් අපි use කරන්නේ memory location කිහිපයක් declare කරන්න. මේ වගේ example එකක් ගත්තොත් අපි හිතමු subject 5ක marks 5ක් අපිට input කරන්න අවශ්‍ය නම් එකම data type එකේ අපිට පුළුවන් array එකක් use කරන්න. එක variable එකේ එකම data type එකකින් අපිට පුළුවන් locations 5ක් හදාගන්න. එක variable name එකේ. මෙතනදි බලන්න ඔයාලට ඔයාලගේ text book එකෙන් ගත්ත figures වගේක් තියෙනවා. මේ pictures වල මෙතන තියෙනවා dog cat. අතර මේක name කරනවා නම් අපිට පුළුවන් animal කියලා මේ array එක name කරන්න. locations 4ක් තියෙනවා. එතනදී මේකේ dog කියලා තියෙන එක location එකකට cat කියලා තියෙනවා. මෙතන දාන්න පුළුවන්. එතකොට animal value එක විතරයි. ඒ වගේ තමයි මෙතන පෙන්නලා තියෙනවා here comes the data train කියලා. ඒකෙදි එක එක cards තියෙනවා වෙනම data single data store කරන්න. මේ pictures ඔයාලගේ text book එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ array එක declare කරන්න කියලා. මෙතන ඔයාලට දීලා තියෙන syntax එකක්. මේක follow කරන්න ඕන. මේ පෙන්නලා තියෙන syntax එක. var can reserve word එකක් name of array name of array කියන identify නැත්නම් variable කියන එක ඔයාලා දන්නවා. ඒ වගේම array කියන එක අපි define කරන්න ඕන. ඊට පස්සේ array එකේ range එක array කියන්නේ memory location කීයක්ද කියන එක මෙතන. ඒ වගේම data type. මේ syntax එකේ var array මේ colon කියන symbol එක ඒ වගේම මේ brackets ඇතුළේ දෙන index එක of කියන word එක අපිට කොයි වෙලාවකත් වෙනස් කරන්න බෑ. var reserve words නිසා. මේ example එක බලන්න. var marks. එතන මොකද්ද? var can reserve word marks කියන්නේ variable එක. symbol එක තියෙන colon. ඊට අපි define කරන array එකක් කියලා. array එකේ range එක 0 to 9 of මොනවාද data type එක integer. මේ locations 10ම store කරන්නේ අපි integer values. From this the array named marks is defined which can include 10 whole numbers. ඊට මෙතන බලන්න මේ pitch එක මේකෙදි first index එක 0. අනිවාර්යයෙන්ම index එක first එක 0. ඊට මෙතන locations 10ක් අපිට ඕන. array length එක එතකොට 10යි. array length is 10. ඊට 0 වලින් පටන් ගන්නවා අපිට අවසන් වෙන 9 වලින්. එතකොට මේකට අපි කියන first index කියලා මේකට අපි කියනවා last index කියලා. ඒ වගේ තමයි මේ locations වලට අපි කියනවා elements කියලා. මේ location වලට අපි කියනවා elements. මේ හැම element එකකටම අපිට තියෙන value එක store කරන්න name එක. ඒතර දැන් අපි මෙතනදී තවත් example එකක් බලමු. මේ example එක ගත්තොත් මේ තියෙන array name එක. array name එක m. මේ array එක name කරලා තියෙන m. ඒතර මෙතන තියෙන index එක. මෙතන index එක 0, මෙතන 1, මෙතන 2, මෙතන 3, මෙතන 4. locations 5ක් අපි declare කරනවා. ඒතර මේක first element, last element. array එක m. m කියලා තමයි declare කරලා තියෙන්නේ. ඒතර මෙතන example එක අපි තවදුරටත් කතා කරනවා නම් මේ example එකේදී array name එක මොකද්ද? a. 0 1 2 3 4 locations 5ක් තියෙනවා. A0 කියන්නේ හැමතිස්සෙම program එකේදී input වෙන්නේ 8 කියලා. A1 එකට input වෙලා තියෙන්නේ 100 කියලා. මේවා input වෙලා store වෙලා තියෙන මේ location එකේ. A2 එකට store වෙලා තියෙන 70 කියලා. A3 එකට store වෙලා තියෙන 65 කියලා. A4 එකට store වෙලා තියෙන්නේ 95 කියලා. එතකොට මේ හැම එකම බලන්නේ integer value. ඒ වගේම තමයි array එකේ name එක ඒක index තියෙනවා 5ක් 0 to 4. ඒතර අපේ length එක 5. ඊළඟට අපි බලමු array එකට කොහොමද values assign කරන්න කියලා.
Let us consider integer array with 5 elements which can input all numbers. මෙතනදී තියෙනවා elements 5 store කරන්න, values 5ක් අපි store කරන්න අපිට ඕන locations 5ක් තියෙනවා integer values එහෙම. මෙතන පෙන්නලා තියෙනවා ඉස්සරම declare කරලා තියෙනවා reserved word එක num කියන්නේ variable name එක නැත්නම් identifier එක colon මේ colon symbol එක තියෙන්න ඕන අනිවාර්යයෙන් අපි syntax එක වර්ණ මතක් කරගන්න ඊට පස්සේ array කියන එක define වෙන්න ඕන ඊට පස්සේ මේ index range එක define වෙන්න ඕන අපි array එකේ ඊට පස්සේ of කියන word එක අනිවාර්යයෙන් තියෙන්න ඕනේ integer data type එක තියෙන්න ඕනේ ඒ වගේම අවසන් වෙන්න ඕන semicolon කියන symbol එකේ දැන් මෙතන බලන්න මේ variable එක declare කරාට පස්සේ කොහොමද අපි locations ටික හැදෙන්නේ num කියන්නේ variable name එක ඒ name එකට 0 කියලා location එකක් හැදෙනවා index එක num 1 කියලා index එකක් හැදෙනවා එක variable name එකට 2 කියලා index එකක් හැදෙනවා 3 කියලා index එකක් හැදෙනවා 4 කියලා index එක. හැබැයි මෙතනදී array එකේ length එක වෙන්නේ 5. the index අපි ගත්තොත් 0 to 4. මේ first index එක මේ last index එක. ඊට පස්සේ මෙතන පෙන්ලා තියෙන value එක num 0 කියන index එකට 45 කියලා value එක. ඒ කියන්නේ මෙතන මේ අපි ගත්තොත් එහෙනම් මේ last step එක මෙතන steps 4ක් පෙන්ලා තියෙනවා. ඒක මතලා ගන්න එපා. explain කරන්න ඕන නිසා මේ steps 4කට අරගෙන තියෙන්නේ. ඒතර අපේ first location එක first index එක 45. මෙතන තේතොර store වෙනවා value එක 45 කියලා. ඊට පස්සේ කියනවා num2 කියන location එක. ඒතොර මෙතන num2 36 කියලා කියනවා. ඒතකොට num2 assign වෙනවා අපිට දීලා තියෙන විදිහටම 36 කියලා. ඊට පස්සේ num4 යා කියනවා 60 කියලා. num4 ගත්තොත් මෙතන අපිට store වෙනවා මේ location එකේ store වෙනවා 60 කියලා විදිහට. ඊට පස්සේ මෙතනදී කියනවා num1 මොකද කියන්නේ num1 කියන්නේ මොකද්ද? num4 වලට එකතු වෙන්න ඕන 15ක්. එතකොට num1 එක මොකද්ද? num1 මෙතන. එතකොට location එක අපි store කරන location එක අපි හොයාගත්තා. එතකොට num4 plus 15. num4 මොකද්ද? num4 එකේ දැනටමත් value එකක් තියෙනවා 60 කියලා. එතකොට 60 වලට එකතු වෙන්න ඕන plus 15. ඒ කියන්නේ value එක මොකද්ද? 75. ඊට පස්සේ num3 කොහොමද num3 define කරලා තියෙන්නේ? num3 කියන්නේ num0 plus num2. num0 එකේ value එක 45. num2 එකේ value කීයද? num2 එකේ value එක 36. මේ දෙක එකතු කරලා value එක ගන්න තියෙනවා. එතකොට ඒකට assign වෙනවා num3 වලට 81 කියලා. මේ ආකාරයෙන් අපිට පුළුවන් array එකකට values දාගන්න input කරගන්න. මම හිතන්නේ දැන් මේ arrays වල examples වලින් ඔයාලට අවශ්‍ය දැනුම ලැබෙන්නේ නැති. අපිට ගොඩාක් examples discuss කරන්න බෑ මේ වීඩියෝ එකේදී. අපි මේක revision එකක්. ආපහු අපි අපේ past paper question එකට ගිහිල්ලා බලමු කොහොමද මේක problem එක solve කරගන්නේ කියලා. නැවතත් අපි අපේ past paper question එකට යනවා. question number 7 2019 paper එකේ. මෙතනදී අපිට array එකක් වෙන්නලා තියෙනවා. first question එකේ කියනවා consider the following array A containing 5 integer value. A කියලා array එකක් තියෙනවා. අපි දන්නවා දැන් මේ array එක A කියලා name කරලා තියෙන්නේ කියලා. 5 integer value. integer value store කරන්නේ locations 5ක් අවශ්‍යයි. ඒතර location එක අරන් තියෙනවා 0 to 4 කියලා location පහ මෙතන අරගෙන තියෙනවා. values input කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා write the output of the following pseudocode when it is executed on the above array A. මේ array එකේ assign කරලා තියෙන values අරගෙන මේ pseudocode එකේ output එක අපිට පෙන්වන්න කියලා තියෙනවා. අපි වෙනොත් මේ question එකින් එක වෙනම අරගෙන බලමු. මෙතන පෙන්නලා තියෙන්නේ අපේ question එක. මෙතන array එක තියෙනවා, pseudocode එක තියෙනවා. array එකේ name එක දන්නවල array name එක A කියන එක. මෙතනදී locations පහකට තමයි array එක අපි create කරලා තියෙන්නේ. ඒ වගේම pseudocode එකේ standard values තියෙනවා, reserved word, begin end කියන එක ඔයාලා දන්නවා. declare variable declaration කියන එක දන්නවා මේ වෙනකොට.
repetition එකක් use කරලා තියෙනවා increment එකක් use කරලා තියෙනවා. එවන එක බලමු මේකේ output එක එන්නේ කොහොමද කියලා. begin value equal a0 මෙතනදී කියන්නේ value කියන්නේ location එකට assign කරගන්න a0 කියන එක. array එකේ මේ index එක assign කරගන්න value කියන එකට. ඊට පස්සේ කියනවා k කියලා location එකක් හදන්නේ ඒකට store කරගන්න 1 කියලා. මේ location එක store කරගන්න 1 කියලා. මෙන්න මේ විදිහට අපි දැන් බැලුවොත් එහෙම value කියලා location එකක් හැදෙනවා. k කියලා location එකක් හැදෙනවා. value කියන location එකට index 1 එක store වෙනවා. මෙතනදී k වලට 1 කියන value එක store වෙනවා. ඉතින් ඔයාලා සාමාන්‍ය pseudocode එකක් කරද්දී මේක හැමතිස්සෙම මේ process එක ගැන හිතන්න. මේ process එක study කරනකොට අපිට මේ pseudocode ගොඩක් වෙලාවට තේරුම් ගන්න පහසු වෙනවා. ඊට පස්සේ බලන්න while condition එක while k less than or equal 4 k වල value එක අඩුද 4 වලට වඩා. දැන් මේ condition එක මෙතන true වෙලා දෙන්නේ. ඔයාලා දැනටමත් දන්නවා condition එකක් true වෙනවා නම් ඒ condition එකේ ඇතුලේ තියෙන action එක හැමතිස්සෙම repeat වෙනවා කියලා. එහෙනම් condition true. condition true නම් තව condition එකක් තියෙනවා. ඒ තමයි if condition එක. if condition එකෙන් කියනවා k වල value එක බලන්න value එකත් එක්ක compare කරලා less than කියලා. ඒ කියන්නේ value එකේ තියෙන දැන් a0 කියන එක value එකේ තියෙන stock කරපු එක අපි ගත්තොත් a0 වල තියෙන්නේ මොකද්ද? ඒ index එකේ තියෙන value එක තමයි 80 කියන එක. එතන මෙතනදී මේ condition එක මොකද වෙලා තියෙන්නේ? මේ condition එක true වෙලා. k වල value එක අඩුයි 80 වලට වඩා. එහෙමනම් එයා කියන value එකට දාන්න ඒ k කියන එක. දැන් k වල දැනට තියෙන්නේ මොකද්ද? 1 කියන එක. එතකොට එයා කියනවා value වලට දාන්න ඒ k. ඒ කියන්නේ මොකද්ද? ඒ 1. ඒතර assign වෙනවා මේ k වල තියෙන result එක. ඒතර ඒ 1 කියන එක තමයි value එකට දැන් එන්නේ. ඊට පස්සේ if condition එක අවසන්. ඊට පස්සේ යා මොකද කරන්නේ? k equal k plus 1. දැනට k වල value එක 1. ඒකට එකතු කරන තව එකක්. එතන මොකද වෙන්නේ මෙතනදී? 2 වෙනවා. k වල value එක 2 වෙනවා. මේ විදිහට. මේ තියෙන value එක a1 වුණා k වල value එක 2. ඊට පස්සේ end while වෙන්න කලින් ආයෙත් while condition එක repetition එකක් නේ. ඒ නිසා ආයෙත් while condition එක check කරනවා. ඊට පස්සේ ওই විදිහට අපි 4 වෙනකම් එක repeat වෙනවා. result එක 4 වෙනකම් repeat වෙනවා. result එක 4 වුණාට පස්සේ මෙතනදී මොකද වෙන්නේ? මෙතන condition එක false වෙනවා. ඊට පස්සේ අපි මේ statement එක repeat වෙන්නේ නෑ. while condition එක මෙතනදී false වෙනවා. false වෙන හින්දා condition එක මොකද වෙන්නේ? end වෙනවා. ඒතර මේ වගේ අවස්ථාවක් තමයි නතර වෙන්නේ. අන්තිමට නතර වෙන්නේ a3 k වල value එක 4. ඊට පස්සේ කියනවා display value. මොකද value එක? a3 එකේ මොකක්ද තියෙන්නේ? variable එකේ. variable එකේ මේ variables තමයි මෙතන store වෙලා තියෙන්නේ. variable එක ඇතුලේ තියෙන value එක මොකක්ද? a3 වල තියෙන value එක 65. ඔය විදිහට තමයි මේකේ output එක එන්නේ. ඒතර මේකේ answer එක 65. Question B. Identify and write down the correct statements for P, Q and R in the flowchart on the right, which is drawn using the above pseudocode. අපිට pseudocode එක දීලා තියෙනවා flowchart එක දීලා තියෙනවා. මේ pseudocode එකට යන flowchart එක තමයි අපිට මෙතන දීලා තියෙන්නේ. මේ flowchart එකේ statements තුනක් ගැන අපෙන් අහලා තියෙනවා. මොනවාද? P, Q, R. මේ statement තුනේ answers තමයි අපෙන් අහන්නේ. ඒවලුත් අපි බලමු මේ pseudocode එක. මෙතනදී variable declaration මම ආයෙ මේක explain කරන්න ඕනේ මොකද අපි මේකේ process එක බැලුවා. ඒකෙන් පහසුයි අපිට දැන් මේ question එක කරගන්න. මෙතනදී මේ තියෙන variable declaration flowcharts වල variable declare කරනකොට මේ symbol එකකින් අපි පෙන්නන්නේ while condition එක තියෙනවා. ඊට පස්සේ while condition එක අපි මේ symbol එකකින් පෙන්නලා තියෙනවා. එතෙන්දී මෙතන condition එක දීලා තියෙනවා. condition එකේදී අපි දන්නවා false නම් no කියන side එකට true නම් yes කියන side එකට අපිට යන්න පුළුවන්. එහෙමනම් මෙතනදී condition එක true කියන එක. ඒ කියන්නේ yes. condition එක true නම් අපි ඊළඟට එන්නේ මොකද්ද? if condition එකට.
ඒ කියන්නේ p වල කියන ආන්සර් එක දැනටමත් ඔයාලට ඇවිල්ලා ඉවරයි. while condition එකේ true කියන්නේ අපි එන්නේ if condition එකට. මෙන්න මේ අවස්ථාව තමයි එතකොට p වලට එන්නේ. මේ විදිහට. question p වලට එන ආන්සර් එක එතකොට මොකක්ද? මෙතනදී is ak less than value කියන එක. දැන් අපි p වලට ආන්සර් එක හොයාගත්තා. මේ විදිහට ආන්සර් එක ඇවිල්ලා තියෙනවා p වල. ඊට පස්සේ තාමත් අපි ඉන්නේ කන්ඩිෂන් එකේ ඇතුලේ. තාමත් true කියන අවස්ථාවේ තමයි ඉන්නේ. මේ පෙන්නන්නේ අපේ repetition එක while condition එක. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? ඊළඟ අවස්ථාව තමයි මේ අවස්ථාව දැන් අපව කරා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? value equal a index එක value වලට assign කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අවස්ථාව. ඒ statement එක ඉවරනහම ඊළඟට කියනවා if condition එක ඉවරයි. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? k equal k plus 1 increment එක. k වලට එකක් එකතු කරන්න. ඔන්න ඊට පස්සේ එනවා k වල value එක. q වල value එක. මොකද q වල එන්නේ? එතකොට k equal k plus 1 කියන එක. k equal k plus 1. q වල answer. කොහොමද දැන් අපි p වල answer හොයාගත්තා. q වල answer හොයාගත්තා. දැන් අපි p q කියන answers හොයාගෙන ඉවරයි. ඊළඟට අපි බලමු r කියන එකේ answer එක හොයාගන්නේ කොහොමද කියලා statement එකේ. එමුණත් මෙතනදී දැන් අපි q වෙනකන් ආවා. ඊට පස්සේ r කියන එක ඔයාලට හොඳට පේනවා. මේ condition එකේ මෙතන තියෙන while condition එකේ false කියන පැත්තට තමයි අපේ r ගිහින් තියෙන්නේ. මෙතන බලන්න එතකොට if condition එක මේ statement එක repeat වෙලා ඉවර වුණාම ඒ කියන්නේ මෙතන false කියන අවස්ථාවට ආපුවාම end while එක නතර වෙනවා. while condition එක නතර වුණාට පස්සේ ඊළඟ step එක අපිට තියෙන display value. ඒ කියන්නේ no මෙතන false නම් ඊළඟට මෙතන end while ඊට පස්සේ display value. එහෙනම් මොකද එන්නේ? r එකට එන්න ඕන display value කියන answer එක. display value. ඔය විදිහට. ඊට පස්සේ program එක end වෙනවා. මම හිතන්නේ ඔයාලට මේ ප්‍රශ්නේ ගොඩාක් ලේසි වෙන්නේ නැති මේ ක්‍රමයට කරනකොට. ඔයාලා මුගක් වෙලාවට සුඩ කෝඩ් එකක් කරනකොට process එක study කරන්න. එතන ඉඳන් මේ question එක ඔයාලට අමාරු වෙන්නේ කරගන්න. ඊළඟට අපි යනවා question number 7 එකේ part 2 එකට. අපි බලමු මේ part 2 question එකේ මොකද්ද කියන්නේ කියලා. A triangle with all three sides of equal length is called an equilateral triangle. A triangle with two sides of equal length is called an isosceles triangle. A triangle with all sides of different lengths is called a scalene triangles. මෙතනදී කියනවා මේ triangles තුනක් ගැන කියනවා. මේ ත්‍රිකෝණ තුනක් ගැන කියනවා. පාද තුනම මේ විදිහට. පාද තුනම සමාන නම් මේ length තුනම සමාන නම් මේකට අපි කියනවා සමපාද ත්‍රිකෝණයක් කියලා. equilateral triangles. සමපාද ත්‍රිකෝණයක්. පාද දෙකක්. A triangle with two sides of equal length. පාද දෙකක දිග සමානයි එක පාදයක් වෙනස්. එහෙමනම් මෙතනදී අපි මේකට කියනවා සමද්විපාද ත්‍රිකෝණයක් කියලා isosceles. ඒ වගේම තමයි with all sides of different length is called scalene triangles. මෙතනදී මොනවාද? මෙතන ගත්තොත් මේ පාද තුනම අසමානයි. මෙතනදී කියනවා විෂම පාද ත්‍රිකෝණයක් කියලා. scalene triangles. එහෙනම් අපි බලමු මේ question එක මොකක්ද කියන එක. The following flowchart with labels P, Q, R determines if a given triangle is an equilateral, isosceles or a scalene triangles. එතන මෙතනදී අපිට බලන්න ඕනේ මේ flowchart එකේ input කරන length එක අනුව triangle එක මොකක්ද කියලා හොයලා අපිට display කරන්න තියෙන්නේ. බලමු අපි මේ flowchart එක. flowchart එක start කරලා තියෙනවා. read කරලා තියෙනවා straight lines L1, L2, L3 කියලා.
මේ පාද තුන තමයි රීඩ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්පුට් කරලා මෙතනදී ඊට පස්සේ අපිට තියෙන අපිට කන්ඩිෂන් එක. මේ කන්ඩිෂන් එක බලපු ගමන් ඔයාලට පේනවා මේක nested if කන්ඩිෂන් එකක් කියලා. මෙතන පළවෙනි කන්ඩිෂන් එකේ අහලා තියෙන ක්වෙස්චන් එක තමයි is L1 equal L2. බලනවා අපි L1 L2 වලට සමානද? ඒ කියන්නේ length 1 එක සමානද length 2 එකට? yes. yes කියන පැත්තට අපි යනවනම් මේක සමානයි. ඒ කියන්නේ පාද දෙකක් සමානයි. ඊළඟට අපිට තියෙන ඊළඟ පාද සමානද බලන එක. ඒ කියන්නේ L2 සමානද L3 වලට කියන එක. ඒතර P වල ඉන්න ඕනේ ස්ටේට්මන්ට් එක මොකද්ද? is L2 equal L3. ඒක තියස් නම් අනිවාර්යෙන් මොකක්ද වෙන්න ඕනේ? display equilateral triangles. display කරන සමපාද ත්‍රිකෝණයක් කියලා. ඊට පස්සේ කන්ඩිෂන් එක no කියලා කියනවා නම් ඊට පස්සේ කන්ඩිෂන් එක බලන්න ඕන අපි. ඊට පස්සේ බලනවා L2 ඒ කියන්නේ මෙතන L1 අසමානයි කියන එක no කියලා ඉන්නේ. ඊට පස්සේ බලනවා එහෙමනම් L2 L3 වලට සමානද කියලා. L2 L3 වලට සමාන නම් මෙතන අනිවාර්යෙන් පාද දෙකක් සමානයි. L1 සමාන නැහැ. පාද දෙකක් සමාන නම් කියන්නේ L2 L3 සමානයි L1 අසමානයි. එහෙමනම් පාද දෙකක් සමානයි එක පාදයක් අසමානයි. එහෙමනම් මේක ඉන්නේ කොහටද ඉන්නේ? මෙතෙන්ද ලින්ක් වෙලා මේ අවුට්පුට් එකට එනවා. මෙතන අවුට්පුට් එක වෙන්න ඕන තමයි ඩිස්ප්ලේ කරන්න ඕන. මොකක්ද එක පාදයක් අසමානයි පාද දෙකක් සමාන අපි කියවා සමද්විපාද කියලා. නැත්නම් මොකද අපි කියනවා display isosceles triangles කියලා. ඔය විදිහට. ඊට පස්සේ එහෙමත් නැත්නම් L1 L3 වලට සමානද කියලා බලනවා. එහෙමත් නැත්නම් L1 L3 වල දැන් මෙතන බලන්න මොකද L1 L2 වලට අසමානයි no. L2 L3 වලට අසමානයි no. එහෙමනම් L1 L3 වලට මේ තුනම කම්පෙයාර් කරා. තුනම ඉන්නේ no කියලා. එහෙමනම් තුනම no නම් අසමානයි. අසමානයකට අපි කිව්වා මොකද්ද? පාද තුනම අසමාන නම් විෂම පාද ත්‍රිකෝණ කියලා කිව්වා. එහෙනම් ආරෙක්ට එන්න ඕන මොකද්ද? display scaling triangles කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ flow chart එක stop වෙනවා. මෙතනිනුත් අපි stop කරන්න ඕනේ මේ display එක. මෙතන output වුණාට පස්සේ yes කියන පැත්තෙන් අපි link වෙන්න ඕන main flow එකට. ඒතර මේ දෙපැත්තෙම මෙතන link කරලා අපි flow chart එක stop කරලා තියෙනවා. දැන් අපි PQR කියන labels වලට හරි statements වාගෙන තියෙන්නේ. අපේ answers අපි වාගෙන මම හිතන්නේ ඔයාලට ගොඩාක් පහසු වෙන්නේ නැති මේ lessons revise කරපු එක මේ question එක තාම පහසුයි.